පුතේ මොකද්ද අපේ පාඩමේ නම? සුව පහසු දිවියක් සඳහා විදුලිය. අපේ මේ ජීවිතේ පහසු කරගන්න තමයි විදුලිය තියෙන්නේ. ඒකට කොහොමද විදුලිය දායක වෙන්නේ කියන එක තමයි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. මේ කරන්ට් එක ගැන කතා කරන්න යන්නේ අපි. කරන්ට් එක ගැන තමයි කතා කරන්න යන්නේ. හොඳයි. දැන් බලන්න පුතේ මේ බලන්න මේ කියන්නේ මොකද්ද කියලා. එදින්දා ජීවිතයේ විවිධ කාර්ය ඉටු කර ගැනීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. ඈත අතීතයේදී මිනිස් ශ්‍රමයෙන් සිදු කළ බොහෝ කාර්ය වර්තමානයේ වෙනස් ශක්තිය යොදාගෙන පහසුවෙන් සිදු කරයි. පුතේ දැන් මේ අපි එදින්දා වැඩ කරනකොට අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. ශක්තිය අවශ්‍ය වෙනවා නේ. දැන් හතරවෙනි පාඩම මතක් කරගන්න ඔයාට. හතරවෙනි පාඩමනේ ශක්ති සම්පත් ගැන අපි සාකච්ඡා කරා. හතරවෙනි පාඩමේ විවිධ ශක්ති සම්පත් ගැන අපි සාකච්ඡා කරා. මේ අපිට එදින්දා වැඩ සිද්ධ කරගන්න අවශ්‍ය වන විවිධ ශක්ති සම්පත් ගැන හතරවෙනි පාඩමේ අපි සාකච්ඡා කරා පුතේ. ඉතින් අන්න ඒ වගේ ශක්ති සම්පත් යොදාගෙන මේ දැන් උදාහරණ විදියට අපි ගමුකෝ ශක්ති සම්පත්තියක් ඔයාලට මතක් කරලා දුන්නොත් එහෙම මොනවාද? ආලෝකය නේ. එහෙම නැත්නම් මොකද්ද? ජලය නේ. ඊළඟට දැන් අපි කතා කරන්න යන විදුලිය නේ, පොසිල ඉන්ධන, ජෛව ස්කන්ධ, න්‍යෂ්ටික ශක්තිය නේ. ඔන්න ඔයගෙන් අපි විවිධ ප්‍රයෝජන ලබා ගත්තා. එහෙනම් මේ පාඩමේ අවධානය යොමු කරන්න මේ විදුලිය සම්බන්ධව, විදුලිය කියන ශක්තිය සම්බන්ධව තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. ඉතින් පුතේ ඔයා හිතන්නකෝ ඔයා ගල් යුගයට ගිහිල්ලා එහෙම නැත්නම් අර කැලේ අපි ජීවත් වුණ කාලයක් තිබ්බනේ ඈත අතීතේ නේ. අපේ පරිණාමයේ මුල් කාලේ අපි කැලේ හිටියානේ. ඒ කාලේ අපි යොදාගත්ත ශක්තියින් සහ දැන් යොදා ගන්න ශක්තියින් සලකලා බැලුවම ලොකු වෙනසක් තියෙනවා. මේ අද අපිට මේ එදිනෙදා අපි කරන වැඩ ගොඩාක් ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේ විද්‍යුත් ශක්තිය යොදාගෙන. දැන් මම ඔයාලට කීපයක් පෙන්නන්නම්. රයිට්? හරි. දැන් මේ බලන්න. මෙන්න කාන්තාවක් අපි හිතමු අම්මා කෙනෙක් කියලා. මෙන්න බලන්න පුතේ මේ උයනවානේ. ඔන්න උයනනේ. යොම් පිහුම් කටයුත්තක් සිද්ධ කරනවා. සාමාන්‍ය විදියට මොකද්ද යොදා ගන්න ඉන්ධනය ජෛව ස්කන්ධයක් යොදා ගන්න මෙතන. හතරවෙනි පාඩම මතක නම් දරුවන්ට පුතේ මේ යොදා ගන්න ජෛව ස්කන්ධයක්. දර නේ. දර වලින් තමයි උයන්නේ. අපි සරල භාෂාවෙන් කතා කරමුකෝ. දර වලින් තමයි මේ උයන්නේ නේ. මෙන්න දර වලින් උයනවා නේ. හැබැයි නූතනේ මම දන්න ඕගලන්ගේ හැම ගෙදරකම වගේ මේක තියෙනවා. මේ අපි උයන්නේ කෙලින්ම කරන්ට් එකකින් උයන්නේ. රයිස් කුකර් එකකින් තමයි අපි උයන්නේ නේ. ඉතින් බලන්න මේ දෙන්නට මේ එකම වැඩේ කරගන්නකොට දැන් මේ මෙන්න මෙයාට මේ විදුලියෙන් රයිස් කුකර් එක පාවිච්චි කරන අම්මට මේ වැඩේ මාර පහසුයිනේ පුතේ. මෙයාට ටිකක් අමාරුයි නේ. දුම් ගහගෙන නේද? දර කෑලි දාලා ඒවා බලන්න ඕන. පදර පත්තු වෙනවද බලන්න ඕන නේ. පත රොස් වෙනවද කියලා බලන්න ඕන. ඔන්න වැඩ ගොඩයි නේ. වැඩ ගොඩයි. මෙයාට ඒව මොනවක් කරන්න දෙයක් නැහැ. හාල් ටික ගැරුවා මේ පිරිසුදු කරා, වතුර ටික දැම්මා, වැහුවා, ස්විච් එක දැම්මා, ඉවරයි වැඩේ. රයිට්? මේ මේක හැදිලා එනවා අපිට. ඉතින් බලන්න පුතේ අපේ මේ එදින්දා ජීවිතේ වැඩක් හරි සරලව පහසු කරලා දුන්න පුතේ කවුද? විදුලිය. විදුලියනේ. ඔන්න අපිට විදුලිය මේ වැඩේ පහසු කරලා දුන්නා. තව උදාහරණයක් ගමු අපි. මේ බලන්නකොනේ. දැන් මේ රෙදි හොදන එක නේ. දැන් ඉස්සර කියලා කියන්නේ දැමුත් ඉතින් ගොඩක් කට්ටිය රෙදි හොදන්නේ මෙහෙම තමයි. හරි. ඉතින් මේ විදියට රෙදි හොදන එකයි මේ විදියට වොෂින් මැෂින් එකක් යොදාගෙන රෙදි හොදන එකයි අතර තියෙන වෙනසත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් පුතේ. බලන්න මේක ටිකක් අමාරුයිනේ. සහ මේක ටිකක් වේලෙන්නත් වෙලා යනවනේ. මේක එහෙම නෑ. අපිට ඉක්මනට මේක වේල ගන්නත් පුළුවන්. දැන් අපිට අපි තුන් වහින කාලයක් තියෙනවා. මේ උදේ ඉඳලා වහිනවා කියලා හිතන්න. රයිට්? දැන් ඇඳුමක් තියෙනවා අපිට ඒක හෙට ඇඳන් යන්නත් ඕනේ. ඒකමයි අපි ඇඳන් යන්න ඕනේ. රයිට්? ඉතින් මේ විදියට හොදලා ඕක වේල ගන්න බෑ. හැබැයි මේ විදියට වොෂින් මැෂින් එකේ හොදවුවොත් එහෙම ඒක පොඩ්ඩක් අපිට වියලි තත්වයකටත් පත් කරලා දෙනවනේ පුතේ. ඉතින් වැඩේ පහසුයිනේ නේ. එහෙනම් බලන්න එදින්දා මේ යෙදෙන කටයුත්ත මේ රෙදි සේදීමේ කටයුත්ත අපිට විදුලිය නිසා පහසු කරලා දුන්නා. පුතේ මේ තව වැඩක්. ඔයාට නම් මේ අත්දැකීම නැහැ. මම දන්නේ නැහැ ඔයගලන්ගේ අම්මලා තාත්තලාටත් මේ අත්දැකීම තියෙනවද කියලා. මටත් මේකේ අත්දැකීමක් නැහැ පුතේ. හැබැයි මේ බලන්න මේ ලාම්පුවෙන්නේ තාමත් අපේ ලංකාවේ දරුවෝ මේ විදිහට ලාම්පුවෙන් ඉගෙන ගන්න ඉතා කුඩා පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ විදුලිය නොමැති ප්‍රදේශවල. ඉතින් ඒගොල්ලන්ට පාඩම් කරන්න වෙන්නේ පුතේ මේ වගේ ලාම්පුවකින් නේ. මේකට අපි කියන්නේ චිමිනි ලාම්පුව කියලා. ඉතින් මේ චිමිනි ලාම්පුවෙන් තමයි පාඩම් කරන්න සිද්ධ වෙන්නේ.
දැන් එහෙම නෙවෙයිනේ අපිට නේද? අපිට ඕනනම් ටේබල් ලැම්ප් එකක් තියෙනවා. එහෙම නැත්නම් නේ ඔයාගේ ඔළුවට උඩින් තියෙනවා බල්බ් එකක් නේ. ඒ කියන්නේ විදුලියෙන් වැඩ කරන ආලෝකය නිකුත් කරන දෙයක් තියෙනවා නේ. අන්න අපිට ඉතාම පහසුයි නේ. මේක හරි කරදරයක් පුතේ. මෙතනින් දුම යනවා නේද? මෙතන ලාම්පු තෙල් ගඳයි නේද? මේක පෙරළුනොත් එහෙම විශාල අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් භූමි තෙල් නැති කාලෙට මේක පාවිච්චි කරන්න බෑ. මේ චිමිනිය පිරිසුදු කරන්න ඕන. හරි ඉතින් වැඩ ගොඩයි පුතේ. හැබැයි මේ වගේ ඒවා මොනවත් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ස්විච් එක දාන්න විතරයි තියෙන්නේ නේද පුතේ? ඉතින් බලන්න අපේ එදිනදා ජීවිතේ කොයිතරම් පහසු කරලා තියෙනවද මේ විදුලිය කියන එක? කොයිතරම් පහසු කරලා තියෙනවද මේ විදුලිය කියන එක? ඉතින් මෙන්න මේ විදුලිය ගැන පුතේ මේ අපේ එදිනදා ජීවිතේ මේ අපිට වැඩ කරගන්න අවශ්‍ය වෙන මෙන්න මේ විදුලිය සම්බන්ධව තමයි අපි දැන් අද සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අන්නේ හරි. මේ තව එකක් මේ ඉතින් අපේ කර්මාන්ත ශාලා ටික වැඩ කරගන්න නේ. අපේ කර්මාන්ත ශාලා ටික වැඩ කරගන්නේ සම්පූර්ණයෙන් විදුලියෙන් නේ. ඉතින් විදුලිය නැති වුණාම කර්මාන්ත ශාලා වැඩ කරගන්න බෑ. එහෙනම් අන්න තවත් ප්‍රයෝජනයක් නේ. කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා අපිට විදුලිය අත්‍යවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ තව එකක් අපිට අති විශාල ප්‍රමාණයක් මේකේ භාවිත දක්වන්න පුළුවන් නේ. AC කියන්නේ නේ අපිට පොඩ්ඩක් ප්‍රශ්නේ නම් කූල් එකේ ඉන්න නේ. කූල් එකේ ඉන්න අපි AC එකක් දානවා. අපි AC වලට කියන්නේ පුතේ එයා කන්ඩිෂන් කියන එකනේ AC කියන්නේ දරුවෝ. එහෙනම් පුතේ මේකේ සිංහල තේරුම වායු සමන යන්ත්‍ර. වායු සමන යන්ත්‍ර. right. ඉතින් AC එක වැඩ කරන්නත් අපිට කරන්ට් එක අවශ්‍ය වෙනවා. හොඳයි. ඊළඟට ඔන්න දැන් අපිට ඊයේ සිද්ධ වෙච්ච බාධා නේ. ඒ කියන්නේ විවිධ sannivedana කටයුතු සඳහා. දැන් මේ ඔයයි මායි අතර සම්බන්ධය ඇති කරලා තියෙන්නේ මොකක් හරි sannivedana ජාලයකට පින් සිද්ධ වෙන්නනේ පුතේ. ඩයලොග් හරි මොබිටෙල් හරි නේද SLT හරි මොකක් හරි ඒකට ඒකකින් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අන්නේ sannivedana කටයුත්ත sannivedanaya කියලා කියන්නේ පුතේ යම් තොරතුරක් එහෙම නැත්නම් යම් දැනුමක් නේ යම් කිසි දෙයක් තවත් කෙනෙකුට ලබා දෙනවා නේ ලබා දෙන sannivedanaya කරනවා. දැන් මම මේ දැනුම ඔයාට sannivedanaya කරනවා. 5න් 6ට ගිය ඔයාට ඔන්ලයින් විද්‍යා පන්තියක්. ලංකාවේ අංක 1 විද්‍යා විෂය උගන්වන Campus Science YouTube channel එක විසින් මෙහෙවන ඔන්ලයින් විද්‍යා පන්තිය 6 ශ්‍රේණියේ දූපුතුන් සඳහා ආරම්භණු වගයි. ප්‍රාථමිකයෙන් ද්විතීක අධ්‍යාපනයට පිවිසි දරුවාට අහස පොළව ගහකොළ සතා සිව්පා වුණු සතු අපූර්වත්වයන් පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන ඔස්සේ පසක් කරවන්නට දයාබර විදු ඇදුරුතුමන් ඔබ වෙනුවෙන් සූදානමින් සිටියි. ඒ පස්සිකෝ පැමිණ වටහා ගන්න. විෂයන් අතර සොඳුරුතම ආකර්ශනීයම විෂය විද්‍යා විෂයයි. දරුවාට ලෝකය දකින්නට ලෝකය කියවන්නට උගන්වන විෂය විද්‍යාවයි. මිත්‍යාවෙන් යථාර්ථය වෙන් කරන ආස්වාදජනක විද්‍යාගාරයේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. දැන්ම අමතන්න 0.71 12යි 53යි 200 දුරකථන අංකයට. මේ අපි දෙන්න අතර මේ sannivedana කටයුත්ත සිද්ධ කරගන්න විදුලිය අවශ්‍ය වෙනවා. විදුලිය අවශ්‍ය වෙනවා. දැන් ඊයේ අපිට ක්ලාස් එක තියාගන්න බැරි වුණේ මෙන්න මේක නිසා. මෙන්න මේක නිසා දැන් මග්ගාව තියෙන SLT router එකක් පුතේ. ඒතර මේ SLT router එක වැඩ කරන්න ඉතින් විදුලිය අවශ්‍ය වෙනවානේ. ඉතින් ඒකට විදුලිය නොමැති කමින් තමයි අපිට ක්ලාස් එක තියාගන්න බැරි වුණේ. අන්න එහෙනම් විවිධ sannivedana කටයුතු සඳහා පුතේ මේ කියන විදුලිය වැදගත් වෙනවා. අන්න හරි. මෙන්න තව එකක්. ඔයා අහලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් වාහන කියලානේ. ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ. සමහර වෙලාවට ඔයාගේ ගෙදර තියෙන වාහනේ එහෙම නැත්නම් ওই පාරේ යන ගොඩක් වාහන දුවන්නේ පෙට්‍රල් ඩීසල් වලින්. නේ? ඊට අමතරව තියෙනවා පුතේ හයිබ්‍රිඩ් වාහන කියලානේ. හයිබ්‍රිඩ් වාහන කියලා තියෙනවා. හයිබ්‍රිඩ් කියලා කියන්නේ දෙමුම් වාහන. ඉතින් ඒ වාහනේ දුවන්නේ පුතේ බැටරියමුත් දුවනවා. බැටරියක් තියෙනවා. ඒකේ තියෙන විදුලිය යොදාගෙනත් ඒ වාහනය ගමන් කරනවා. තෙල් වලිනුත් ගමන් කරන්න පුළුවන්. තනිකරම විදුලියෙන් දුවන වාහන තියෙනවා පුතේ. තනිකරම විදුලියෙන් දුවන වාහන තියෙනවා. ඉලෙක්ට්‍රික් කාර්ස් කියලා අපි කියනවා ඒවට. ඉතින් ඒවා වැඩ කරන්නේ තනිකරම කරන්ට් එකකින්. විදුලියෙන් තමයි ඒක යන්නේ. ඒකට තෙල් ගහන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඉතින් එහෙනම් අන්න ඇතැම් වාහන ධාවනයට පුතේ මේ විදුලිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. විදුලිය කියන එක අත්‍යවශ්‍ය වෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් මම විදුලියෙන් තියෙන ප්‍රයෝජන මේ කීපයක් හරි
මට අද දවසම කතා කරන්න පුළුවන් විදුලියේ තියෙන ප්‍රයෝජන. නේ ඔයාටත් එහෙම මතක් වෙනවා ඇති. එක සර් මේවා කරන්න පුළුවන්, මේවා කරන්න පුළුවන්, මේවා කරන්න පුළුවන් කියලා. පුතේ විද්‍යුත් ප්‍රභවයක් යනු කුමක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. දරුවන්ට මම මතක් කරනවා අපි ඉගෙන ගත්ත ඔයාට මතක ඇති ශක්ති ප්‍රභව. 4 වෙනි පාඩම ශක්ති ප්‍රභව. ශක්ති ප්‍රභවයක් කිව්වේ ශක්තියක් නිපදවන්න පුළුවන් දෙයකට. පුතේ 5 වෙනි පාඩමේ අපි කතා කරා ආලෝක ප්‍රභව. ආලෝක ප්‍රභව කිව්වේ මොකද්ද? ආලෝකය නිපදවන්න පුළුවන් දේවල් වලට. එහෙනම් දැන් මොකද්ද මේ අහන ප්‍රශ්නේ? විද්‍යුත් ප්‍රභව. එහෙනම් ඔයාට තේරෙනවා උත්තරේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ඕන දෙයකට අපි නමක් දාමු පුතේ විද්‍යුත් ප්‍රභව කියලා. විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ඕන දෙයකට අපි කියනවා විද්‍යුත් ප්‍රභව කියලා. දැන් බලන්න දරුවෝ මේ තියෙන්නේ බයිසිකල් ඩයිනමෝව. අපිට පුළුවන් විදුලිය නිපදවන්න. එහෙනම් ඔයා විද්‍යුත් ප්‍රභවයක් කියලා කියමු. මේ තියෙනවා සූර්ය කෝෂයක්. නේ සූර්ය කෝෂයක් තියෙනවා. එහෙනම් අන්න මේකෙන් විදුලිය නිපදවන්න පුළුවන්. එහෙනම් අපි කියමු එයාටත් ඔයත් විද්‍යුත් ප්‍රභවයක් කියලා. මෙන්න තියෙනවා පුතේ වියලි කෝෂ. වියලි කෝෂ වලින් විදුලිය නිපදවන්න පුළුවන්. බල්බයක් පත්තු කරන්න පුළුවන්. නේ? අන්න පුතේ අපි කියමු එහෙනම් එයාටත් ඔයත් විද්‍යුත් ප්‍රභවයක් කියලා. එහෙනම් ඔයා තේරුම් ගන්නවා පුතේ මොකද්ද මේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ විදුලිය ඇති කරන්න පුළුවන්. විදුලිය උපද්දන්න පුළුවන් ඒවට තමයි අපි කියන්නේ පුතේ විද්‍යුත් ප්‍රභව කියලා. විද්‍යුත් ප්‍රභව කියලා. right? නේද ඔයා විද්‍යුත් ප්‍රභවයක්ද නැද්ද කියලා කොහොමද තීරණය කරන්නේ? දැන් සමහර දරුවෝ විද්‍යුත් ප්‍රභව කිව්වම ජලය කියනවා. ඊට පස්සේ මං අහනවා ඇයි පුතේ ඔයා ජලය කිව්වේ කියලා. එතකොට එයා කියනවා ඇයි සර් ජල විදුලිය නිපදවන්න පුළුවන් නේ ජලය කියලා කියනවා. right? ඒක වැරදි පුතේ. නේ? ජලය යොදා ගන්නවා විදුලිය නිෂ්පාදනය කරන්න. හැබැයි ඒ ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන්න පුතේ අර ටර්බයිනේ කියන එක කැරකිලා. එහෙම නැත්නම් විශාල ඩයිනමෝවක් කැරකිලා. right? ඒක න අපි ඉදිරියට සාකච්ඡා කරනවා. ජලය කියන එක වැරදි පුතේ. ජලය කියන එක වැරදි. හරි? ඔයා මෙහෙම කල්පනා කරන්න. ඔයා නිකන් වයර් දෙකක් සම්බන්ධ කරලා බල්බ් එකක් පත්තු කරන්න පුළුවන්ද වගේ අදහසක් ගන්නකො. දැන් බලන්න මේ ඩයිනමෝ මේ. ඩයිනමෝට වයර් දෙකක් සම්බන්ධ කරලා ඩයිනමෝ කැරකුවොත් අන්න විදුලිය නිපද වෙනවා. මේ සූර්ය කෝෂයේ වයර් දෙකක් අරගෙන අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරගන්න. මේ වියලි කෝෂයේ ධනාග්‍රය ඍණාග්‍රයට සම්බන්ධ කරලා අපිට පුළුවන් විදුලිය නිෂ්පාදනය කරන්න. නේ? අන්න පුතේ බලන්න ඔයා බල්බ් එකක් වගේ එකක් පත්තු කරගන්න පුළුවන්ද කියලා. අන්න එතකොට එහෙම පත්තු කරගන්න පුළුවන් අදහසක් එනවනම් අන්න අපි කියනවා ඒක විද්‍යුත් ප්‍රභවයක් කියලා. දැන් වතුරට වයර් දෙකක් ගහලා ඉවරලා බල්බ් එකක් පත්තු කරන්න බෑනේ පුතේ. සුළඟට ඔහොම වයර් දෙකක් තියාගෙන ඉඳලා බල්බ් එකක් පත්තු කරන්න බෑනේ පුතේ. එහෙනම් සුළඟ ජලය වගේ දේවල් විද්‍යුත් ප්‍රභව නෙවෙයි. එහෙනම් ඔන්න බයිසිකල් ඩයිනමෝව, සූර්ය කෝෂ, වියලි කෝෂ, විදුලි ජනක යන්ත්‍රය, බැටරි. ඕන්න ඔය ටික මතක තියාගන්නකො. එතකොට ඔය හුලම් පෙති, වතුර අනම් මනම් මතක් වෙන්නේ නැති වෙයි. මෙච්චරයි තියෙන්නේ කියලා මතක තියාගන්නකො. හරි? මොනවද තියෙන්නේ? බයිසිකල් ඩයිනමෝ, right? බයිසිකල් කියලා කියන්නේ වෙනත් ඩයිනමෝවක් තියෙනවා. හරි? එතන රූපයට අදාළව මේ දීලා තියෙන්නේ. හරි? වියලි කෝෂ, සූර්ය කෝෂ, බැටරි, විදුලි ජනක යන්ත්‍ර. ඕන්න විද්‍යුත් ප්‍රභව සෙට් එක. ඔය ටිකයි ඔළුවේ තියාගන්නේ. වෙන වෙනේවා ඔළුවේ තියාගන්න එපා. හරි? වෙන වෙනේවා ඔළුවේ තියාගන්න එපා. හරි. එහෙනම් තව දෙකක් එන්න ඕන මෙතනට. එකක් බැටරි, අනිත් එක විදුලි ජනක යන්ත්‍ර. එතකොට ඔක්කොම පහයි. ඔක්කොම පහයි. හරිනේ? හරි. දැන් ගෙදර නිකන් ඉන්නේ. මේ දවස්වල වැඩ නැහැනේ මොනවත් නේ. ඔන්ලයින් මොනවත් උගන්වන්නෙත් නෑ නේද? මේ පෞද්ගලික මේ ටියුෂන් මගේ වගේ පන්ති විතරයිනේ තියෙන්නේ. ඒ නිසා ගෙදරදී ඔන්න දැන් ඔයා මේ විදුලිය නිපදවන්න ඕන. හරි. දෙහිගෙඩියෙන් විදුලිය නිපදවන්න ඕන. දෙහිගෙඩිය. පුළුවන්. හරි. දෙහිගෙඩියෙන් විදුලිය නිපදවන්න පුළුවන්. රයිට්. මෙන්න පුතේ ඕනේ ඒවා ඔයාට. හරි. ඔයාට ඕන මේ බලන්න අර මේ හැපි බර්ත්ඩේ කාඩ් තියෙන්නේ නේ. දැන් අර අපි සුබ පැතුම් පත් තියෙන්නේ. මේ ඒක මෙහෙම ඇරියම happy birthday to you කියලා එන්නේ සද්දයක්. හරි. මේ වගේ කාඩ් පතක තියෙන ඒ අර සද්දේන කැල්. එහෙම නැත්නම් ඒ සර්කිට් එක ඒ පරිපතේ අවශ්‍ය වෙනවා. ඒක නැත්තම් ඒවා හොයාගන්න බෑනේ හැම ගෙදරකම නේද? එහෙම නැත්තම් අර චූටි LED බල්බ් එකක්. චූටි LED බල්බ් එකක්. හරි. චූටි LED බල්බ් එකක් හොයාගන්න වෙනවා. හරි. ඊළඟට ඔයාට ඕන කොපර් හා සින් තහඩු කැබලි. කොහෙන? පුතේ කොපර් කියලා කියන්නේ තඹ. තඹ තහඩු කෑල්ලක්. අර සුරවැල එහෙම තියෙන්නේ. ආන්නේ තඹ තහඩු කෑල්ලක්. එහෙම නැත්තම් තඹ කාසියක්. හරි. තඹ කාසියක්. ඊළඟට පුතේ සින් තහඩු. සින් කියන ලෝහයෙන් තහඩු කැබැල්ලක්. කොහොමද සර් ඒක හොයාගන්නේ? ඒක හොයාගන්නේ ඔයා දන්න එකක් තියෙන ඔය සින් තියෙන තැනක් මං කියන්නම් කොන්ක්‍රීට් තැන. ඔයා දෙනවා කොන්ක්‍රීට් එකට ගහන්න ඈන. මේ සාමාන්‍ය යන කොන්ක්‍රීට් එකට ගහන්න බෑනේ පුතේ. ආන්නේ කොන්ක්‍රීට් තැනයක් හොයාගන්න. හරි. ඔන්න දැන් ඕන જાති කිව්වා. මොනවාද? සුබ පැතුම්පත් කාඩ් පතක තියෙන අර පොඩි සර්කිට් එකක් ඕන වෙනවා. ඒක නැත්තම් LED බල්බ් එකක්. එහෙම නැ ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පුතේ මොකද්ද? කොපර්. කොපර් කියන්නේ තඹ තහඩුවක්.
තඹ තහඩුවකුත් නැත්තම් තඹ කාසියක්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මොනවාද? මේ සිං තහඩු කැබැල්ල. සිං තහඩු කැබැල්ලක් නැත්තම් ඔයාට පුළුවන් කොන්ක්‍රීට් යනයක් යොදා ගන්න. රයිට්? සිං තහඩු කැබැල්ලක් තියෙන තැනක් මම ඔයාට කියන්නම්. පුතේ අර වියලි කෝෂ තියෙන්නේ. මේ වියලි කෝෂ තියෙන්නේ. මෙන්න මේ වගේ පිටත ආවරණය ගැලවුවම නිකන් ඊයම් කොලයක් වගේ එකක් ඕකේ ඇතුලේ තියෙනවා. ඕකේ ඇතුලේ තියෙනවා. ඒක ඉක්මනට නැමෙනවා. ආන්න ඒක සිං තහඩුව. හරි? එහෙම හොයාගන්නත් පුළුවන්. හරි. ඊළඟට දෙහි ගෙඩියක් ඕනේ. ඉතින් දෙහි ගෙඩිය විදුලි නිපදවන්න දෙහි ගෙඩියක් ඕනේ නේද? හරි. sorry. ගැල්වනෝමීටරයක් කියලා මීටරයක් ඉතින් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙවල් වල ඒව නැහැනේ. හරි. ඒකේ විදුලිය එනවද නැද්ද කියලා බලන්න ඒක තියෙන්නේ. හරි. ඒක තිබ්බත් එකයි නැතත් එකයි. හරි. දෙහි ගෙඩියක් ටිකක් හොඳට වැඩිච්ච දෙහි ගෙඩියක් අර මේ අමු එකක් එහෙම ගන්න නැහැ. හරි. ටිකක් හොඳට වැඩි ලොකු දෙහි ගෙඩියක් නම් හොඳයි. අර ලෙමන් ගෙඩියක් නම් වඩාත් හොඳයි. හරි. ලෙමන් කියලා තියෙන අර ලොකු එකක් නම් වඩාත් හොඳයි. right. කොහොමද වැඩේ කරන්නේ? වැඩේ කරන්නේ මෙහෙමයි. හරි. right. වැඩේ කරන විදිය අපි වීඩියෝ දර්ශනයකින් බලමු. මේන වැඩි. ඔන්න ලෙමන් ගෙඩිය ගත්තා. මෙන්න කොන්ක්‍රීට් ඇනේ ගැහුවා. මෙන්න තඹ කාසිය ගැහුවත් මෙතනට තඹ පතුරක් ගැහුවත් කමක් නැහැ. හරි. මේ පොත්තෙන් ඇතුළට යන්න ඕන. ඒ කියන්නේ අර මේ දෙහි ඉස්ම වලට ගෑවෙන්න ඕන. හරි. මේ දෙක ගොඩාක් ළඟින් ගහන්නෙත් නැහැ, ගොඩාක් ඈතින් ගහන්නෙත් නැහැ. සාමාන්‍ය ওই දුරකින් තමයි ගහන්නේ. ওই විදියට ගන්න. හරි. ওই විදියට ගන්න. right. ඊට පස්සේ මේ දෙකට තමයි අපි වයර් දෙකක් සම්බන්ධ කරලා විදුලිය ගන්න. දැන් තඹ කාසිය මේකට පොඩ්ඩක් චුට්ටක් විතර කපලා දාන්න වෙන්නේ නේද? නැත්නම් එකපාරම බහින්නේ නැහැ නේද? කාසිය පොත්ත පොඩ්ඩක් කපලා තමයි දාන්න. මෙතන පුතේ දැන් මේ දෙකට බල්බ් එකක් සම්බන්ධ කරවුවා. චූටි LED බල්බ් එක සම්බන්ධ කරවුවොත් සමහර වෙලාවට වැඩ කරනවා. අර සුබ පැතුම් හැපි බර්ත්ඩේ කාඩ් වල තියෙන සර්කිට් එක මේ බැටරි අයින් කරලා ඒ වයර් දෙක සම්බන්ධ කරත් වැඩ කරයි. හරි? වැඩ කරයි. ඒක නම් ටිකක් ලාවට නිකන් මේ මදුරුවේ කුම් ගානවා වගේ ඇහෙනවා. හරි? ඇහෙනවා. ඊට අමතරව මෙයා ගාව තියෙනවා පුතේ මේ විදුලිය ගමන් කරනවද නැද්ද කියලා මනින උපකරණයක්. මේකට මල්ටිමීටරය කියලා කියන්නේ පුතේ අපි ලොකු පන්ති වලට ගියාම ඉගෙන ගන්නවා. ඒතර මෙන්න මේකෙන් පුළුවන් විදුලිය ගමන් කරනවද නැද්ද කියලා මනින්න අපිට. right? හරි. එහෙනම් ඔන්න ධන සහ ඍණාග්‍ර දෙක මේ දෙකට සම්බන්ධ කරනවා. ඕන්න විදුලිය නිපද කරන්න පුළුවන්. හරි? හරි. ඊළඟට සමහර වෙලාවට ඔයා මේක ගෙදරදී නිර්මාණය කරවුවොත් චූටි LED බල්බයක් මේකට සම්බන්ධ කරවුවොත් බල්බ් එක පත්තු වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි? පත්තු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මට බනින්න එපා. සර් කිව්වා මේක වැඩ කරනවා කියලා වැඩ කරන්නෙත් නෑ. සර් කියලා තියෙන බොරු කියලා මට බනින්න එපා. ඇයි දන්නවද පුතේ එහෙම වෙන්නේ? පුතේ මෙතනින් නිපද වෙන්නේ ඉතා කුඩා විදුලියක්. ඉතා කුඩා විදුලියක්. හරි? සමහර වෙලාවට ඒ විදුලිය ඔයාගේ බල්බ් එක පත්තු කරන්න මදි වෙයි. මදි වෙයි. හරි? එහෙනම් අපිට අර සුබපැතුම් කාඩ් පතක වගේ එකදී ඕන්නම් ටිකක් ඒකට නම් ඉතාලම චූටි විදුලියක් ඕන නිසා ඒක නිකන් කුම් ගාලා පොඩි ශබ්දයක් එයි. හරි? ශබ්දයක් එයි. හරි? ඒ හැර සාමාන්‍යයෙන් ලොකු කරන්ට් එකක් මෙතන ඉන්නේ නැහැ. රයිට්? බල්බ් එකක් පත්තු කරලා රෑලි වෙනකන් දෙහි ගෙඩියක් යොදාගෙන බල්බ් එක දාලා තියන්න බෑ. හරි? එහෙම එකක් නැහැ. ඉතා පොඩි විදුලියක් තමයි මෙතනදී නිපද වෙන්නේ. විදුලිය නිපද වෙනවා කියලා ඉතරයි අපිට මෙතනින් ඉගෙන ගන්න තියෙන්නේ. එහෙම නැතු මේක දෙහි ගෙඩි ටෝච් එක වගේ අරගෙන යන්න බෑ. හරි? හරි. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයා. එහෙනම් මේ බලන්න පුතේ ඕන්නම් මේ ධන ඍණ අග්‍ර දෙක. අපි දන්නවනේ විදුලිය දැන් කෝෂ එකක් තියෙනවනේ පුතේ ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක්. එහෙනම් මේ බලන්න පුතේ දැන් මෙතන මේ කොන්ක්‍රීට් ඇනේ සිං තහඩුව ඍණ අග්‍ර. දැන් ඔය විතරක් නෙමෙයි තව දේවල් වලින් විදුලිය නිපදවන්න පුළුවන්. මොනවාද? සියඹලා වලින් පුළුවන්, ගොරක වලින් පුළුවන්, තක්කාලි වලින් පුළුවන්. හරි? ඉතින් දොඩම් වලින් පුළුවන්. දැන් ඔය හැම එකම තියෙන ලක්ෂණය තමයි පුතේ ඇඹුල් රසක් එනවා නේද? ඇඹුල් රසක් එනවා කියලා කියන්නේ පුතේ ඔය වගේ අම්ලයක් තියෙනවා. අම්ල තියෙනවා. හරි? අම්ලයකින් තමයි පුතේ මේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක නම් මතක තියාගන්න. හරි? ඔය හැම එකම දෙහි ගෙඩි අම්ලයක් තියෙනවා පුතේ. අලවල අම්ලයක් තියෙනවා. තක්කාලි දොඩම් ඔය වගේ අම්ල තියෙනවා. ඔන්න ඔය වගේ විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න. ගොඩාක් විදුලිය නිෂ්පාදනය කරන්න බෑ. ඉතා පොඩි ප්‍රමාණයක් තමයි විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි පොඩි ප්‍රමාණයක් හරි පුළුවන් නේ පුතේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේවත් ඉතින් විද්‍යුත් ප්‍රභව විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි? හැබැයි විභාගෙට විද්‍යුත් ප්‍රභව වලට දෙහි ගෙඩිය ලියන්න යන්න එපා. හරි? අල ගෙඩිය ලියන්න යන්න එපා. හරි? අර මං කියපු පහ විතරයි ලියන්න. හරි? මං කියපු පහ විතරයි ලියන්නේ විද්‍යුත් ප්‍රභව වලට. මතකනේ? හරි. ඊළඟට මේ බලන්න. දැන් පුතේ මේ විද්‍යාගාරයේ තියෙන උපකරණයක් මේ තියෙන්නේ. මේකේ මැද ගහලා තියෙනවා බලන්න පුතේ G අකුරක් නේ. G අකුරක්.
මේ උපකරණේ නම පුතේ ගැල්වනෝමීටරය. මතක තියාගන්න අලුත් වචනයක් ඔයාට එකතු වෙනවා. හරි? ගැල්වනෝමීටරය. ගැල්වනෝමීටරෙන් කරන්නේ පුතේ චූටි විදුලි ධාරාවක් ගලනවද නැද්ද කියලා බලන එක. ඒ කියන්නේ මේ කරන්ට් එක යනවද නැද්ද කියලා බලන එක. ගැල්වනෝමීටරේ. හරි? දැන් මේකේ තියෙනවා පුතේ සාමාන්‍ය මේ අග්‍ර තුනක් තියෙනවා. අග්‍ර තුනක් නෙමෙයි දෙකයි තියෙන්නේ සාමාන්‍යයෙන්. ඔයා මම දෙකක් කියලා හිතා ගන්නවා. මේ මැද එක නෑ කියලා හිතා ගන්නකො යා. රයිට්? හරි. එතකොට මේ කළු පාටින් පෙන්වන්නේ ඍණාග්‍රේ පුතේ. රතු පාටින් පෙන්වන්නේ ධනාග්‍රේ. ඉතින් අන්න විදුලිය ගලන තැනක ඍණාග්‍රයට කළු පාටින් වයර් එක සම්බන්ධ කරනවා. මෙතනට ධනාග්‍රේ සම්බන්ධ කරනවා. මේ කට්ට එහාට මෙහාට යනවා. එතකොට මේ කට්ට මෙහෙම එක්ක මේ පැත්තට යනවා එක්ක මේ පැත්තට යනවා. අන්න පුතේ අපි කියනවා එහෙම ගියොත් අපි කියනවා මෙන්න විද්‍යුත් ධාරාවක් ගැලුවා කියලා කියනවා. හරි? එහෙනම් මෙච්චරයි මතක තියාගන්න ඕන. ඉතා කුඩා විදුලි ධාරාවක් මැන ගැනීමට අපි යොදාගන්නේ පුතේ ගැල්වනෝමීටරය. ගැල්වනෝමීටරය අමතක කරන්න එපා. අලුත් වචනයක් ඔයාගේ ශබ්දකෝෂයට ඔයාට එකතු වෙන අලුත් වචනයක් මේක. හරි? රයිට්. ඊළඟට මෙන්න තව වැඩක්. දැන් දෙහි ගෙඩියෙන් ඉස්සලා විදුලිය නිපදවන්නේ. දැන් මේ බලන්න මොකද කරන්න යන්නේ කියලා. දැන් දෙහි යනම නම් ගන්නෑ. දැන් මොකද බලන්න? කම්බි දඟරයකින් විදුලිය නිපදවීම. එතකොට ඔයාලට හිතෙනවා කොහොමද සර් කම්බි දඟර වලින් විදුලිය නිපදවන්නේ? මග්ගාවක් තියෙනවනේ කම්බි දඟර. ඒ වගේම කොහොමද විදුලිය නිපදවන්නේ? ඒක නියම වැඩක්නේ. ඔව් නියම වැඩක්. හරි? පුතේ ඒකට අවශ්‍ය වෙනවා පුතේ කම්බි දඟරයක්. තඹ කම්බි නම් වඩාත් හොඳයි. තඹ කම්බි දඟරයක්. හරි? තඹ කම්බි දඟර ගෙදර නිකන් නෑ. තඹ කම්බිනේ තියෙන්නේ. ඒ කම්බි පැන්සලක් වටේ හරි යොතා ගන්නවා අපි. එහෙම නැත්නම් ටිකක් ලොකු රවුම් ලීයක අපි යොතා ගන්නවා. හරි? යොතා ගන්න. එතකොට අන්න කම්බි දඟරයක් හදා ගන්න පුළුවන්. හරි? අපිට තව අවශ්‍ය වෙනවා පුතේ චුම්බකයක්. චුම්බක පාඩම අපි ඉවර කරලා තියෙන 7 වෙනි පාඩම චුම්බක පාඩමනේ. ස්ථිර චුම්බකයක් ඕන. දණ්ඩ චුම්බකයක් නම් හොඳයි. දණ්ඩ චුම්බක දන්නවනේ. දණ්ඩ චුම්බකයක් ඕන. ඊළඟට ගැල්වනෝමීටරයක් ඕන. දැන් එහෙනම් ඔයාලට තේරෙන්න ඕන ගැල්වනෝමීටරයක් ඇයි අවශ්‍ය වෙන්නේ කියලා විදුලිය ගමන් කරනවද නැද්ද කියලා බලන්න. හරි. එහෙනම් අපිට කියනවා ක්‍රමය මෙහෙමයි පුතේ. මේකත් ඔයාලට කරලා බලන්න පුළුවන්. හරි? PVC නලයක් ගන්න. PVC බට කෑල්ලක්. පයිප් බට කෑල්ලක්. හරි? ඒ බට කෑල්ලේ ඔතා ගන්න. හරි? එහෙම නැත්නම් මේක පෑනක ඔතන්නත් පුළුවන්. හරි? මොකක් හරි මේ අපි දඟරයක් හදා ගන්නයි අවශ්‍ය වෙන්නේ. එන පුතේ කම්බියක් අරගෙන PVC බට එක ඔක නියමට කරන්න පුළුවන්. හොඳට ඔතා ගන්න. ඔතා ගන්න. ඔන්න දැන් දඟරයක් තියෙනවා. ඔයා ගාව කම්බි දඟරයක් තියෙනවා. ඔය කම්බි දඟරය දෙපැත්තේ කෙළවරේ කම්බි දඟරේ කෙළවරවල් දෙක තියෙනවානේ. ඔන්න ඔය කෙළවරවල් දෙකට අපි සෙට් කරනවා පුතේ ගැල්වනෝමීටරය. ඕනනම් LED බල්බයක් සෙට් කරන්නත් පුළුවන්. හැබැයි LED බල්බයක් පත් වේද කියලා කියන්න බෑ. චූටි විදුලියක් නිපද වෙන්න නිසා. හරි? ඔන්න දැන් කම්බි දඟරේ දෙපැත්ත දෙකලවර තියෙනවානේ. ඒ දෙකට පුතේ අපි ගැල්වනෝමීටරයක් සෙට් කරනවා. චුම්බකය තියෙනවානේ. චුම්බකය අපි මොකද කරන්නේ? චුම්බකය අපි අර කම්බි දඟරේ මැදින් මෙහෙම ඇතුල් කරනවා. ඊට පස්සේ ආයෙ එළියට ගන්නවා. හරි? මේකේ අස්සේ තියලා තියන්නේ නැහැ. ඇතුළට දානවා එළියට ගන්නවා. ඇතුළට දානවා එළියට ගන්නවා පුතේ. අන්න බා තේරුම් ගන්න. හරි? කම්බි දඟරේ තුලට චුම්බකය ඇතුළට දානවා එළියට ගන්නවා. ඒ වෙලාවේ අපි බලනවා ගැල්වනෝමීටරේ දිහා හොරේ. හරි? ඒතුළු ගැල්වනෝමීටරේ කට්ට එහාට මෙහාට යනවා. එහාට මෙහාට යනවා. ඔයාට තේරෙන්න ඕන මෙන්න මේක. මෙන්න මේක තේරුම් ගන්න පුතේ. දැන් මේ තියෙන්නේ ජල විදුලි බලාගාරයක්. හරි? දැන් ඔන්න ජල විදුලි බලාගාර දැන් ඔයාට තේරෙන්න ඕන හරි සර්. චුම්බකයක් තියෙනවා කම්බි දඟරයක් තියෙනවා චුම්බකය හරි කම්බි දඟරය හරි චලනය වුණොත් ඒ දෙකෙන් එකක් චලනය වුණොත් විදුලිය නිපදවෙනවා. පුතේ ජල විදුලි බලාගාරයක තියෙනවා විශාල ඩයිනමෝවක්. හරි? විශාල ඩයිනමෝවක් තියෙනවා. ඒ ඩයිනමෝවේ පුතේ ලොකු ඇතුලේ ඩයිනමෝව ඇතුලේ ලොකු චුම්බක දෙකක් තියෙනවා. මැද තියෙනවා කම්බි දඟරයක්. මැද තියෙනවා විශාල කම්බි දඟරයක් තියෙනවා. ඔය කම්බි දඟරයට සෙට් කරලා තියෙනවා පුතේ ජල රෝධයක් සෙට් කරලා තියෙනවා. දැන් මේක හිතින් මවා ගන්න. ඔන්න විශාල චුම්බක දැන් මගේ අත් දෙක හිතන්නකො චුම්බක දෙක. විශාල චුම්බක දෙකක්. මැද තියෙනවා විශාල කම්බි දඟරයක්. කම්බි දඟරේ කෙළවරකට සෙට් කරලා තියෙනවා පුතේ ජල රෝධයක්. අන්න ජල රෝධය. මේ ජල රෝධය මේ වතුර වැටෙනකොට කැරකෙනවා. කැරකෙනවා. ජල රෝධය කැරකෙනවා කියලා කියන්නේ උඩ තියෙන කම්බි දඟරේ කැරකෙනවා. අන්න කම්බි දඟරේ චලනය වෙනවා. කවුරු මැදද? චුම්බක දෙක මැද. අන්න අර වැඩේ එතකොට විදුලිය නිපද වෙනවනේ. විදුලිය නිපද වෙනවනේ. අන්න පුතේ මතක තියාගන්න ජල විදුලිය නිපදවන්නේ මේ විදිහට. හරිනේ. චුම්බකයක් කම්බි දඟරයක්කුයි චුම්බකයකුයි තියෙනවා මුන්දිනගේ එකක් චලනය වෙනවා. එහෙනම් මෙතන චලනය කරන්නේ කම්බි දඟරය. එහෙනම් කම්බි දඟරේ විදුලිය නිපද වෙනවා. පුතේ මේ තියෙන්නේ සුළං විදුලි බලාගාරයක. දැන් මෙතනක් තියෙන්නේ චූටි ඩයිනමෝවක්. right?
එතකොට ඒ ඩයිනමෝවේ ඇතුලේ විශාල චුම්බකයක් තියෙනවා. චුම්බකයේ කම්බිදංගරයක් තියෙනවා. එතකොට කම්බිදංගරය කරවක ගන්න, චලනය කරන්න තමයි අපි සුළඟේ ශක්තිය යොදාගන්නේ. සුළඟේ ශක්තිය යොදාගන්නේ. එහෙනම් පුතේ තේරුම් ගන්න ඔයා මේ බලන්න කම්බිදංගරයක් තුළ චුම්බකයක් චලනය කිරීම මගින් විදුලියක් නිපදවා ගත හැක. හරි විදුලිය නිපදවා ගන්න. හරි. ඊළඟට බයිසිකල් ඩයිනමෝව. බයිසිකල් ඩයිනමෝව වෙන්නේ ඒ වැඩි. විදුලි ජනක යන්ත්‍රය. ඒ කියන්නේ ජෙනරේටරේ වෙන්නේ ඔය වැඩි. ජල විදුලි බලාගාරවල වෙන්නේ ඔය වැඩි. සුළං බලාගාරවල වෙන්නේ ඔය වැඩි. හරි. එහෙනම් බලන්න මේ බලාගාරවල විදුලිය නිපද වෙනවා. එතකොට අනිවාර්යෙන් ඔයාට තේරුම් යන්න ඕන එහෙනම් කම්බිදංගරයක් තියෙනවා චුම්බකයක් තියෙනවා. මුන් දෙන්නගෙන් එකෙක් චලනය කරන්න ඕන. එතකොට චලනය කරන්න වතුර යොදා ගන්නවද? සුළඟ යොදා ගන්නවද? නේ? එහෙම නැත්නම් වෙන ඩීසල් හරි පෙට්‍රල් යොදා ගන්නවද කියන එක මත විදුලිය නිෂ්පාදනය කිරීම වෙනස් වෙන්න පුළුවන්. හරි. කොහොම හරි නිපද වෙනවා විදුලිය. එතන හැම දෙයකම තියෙන ප්‍රධාන දේ තමයි කම්බිදංගරයක් තුළ චුම්බකයක් චලනය වෙනවා. එහෙම නැත්නම් චුම්බකයක් ගාව කම්බිදංගරයක් චලනය වෙනවා. හරි. ඉතින් මේක තමයි ඔයා තේරුම් ගන්න ඕන. හරි. මේ ඉන්නේ කවුද? අපේ සීයාද? නෑ නෑ. මෙයාගේ නම මයිකල් ෆැරඩේ. රයිට්. ඉතින් මයිකල් ෆැරඩේ මෙයා මල් තියලා වඳින්න ඕන පුද්ගලයෙක්. ඇයි සර් එහෙම කියන්නේ දෙවියෙක්ද කියලා ඔයා මගෙන් අහයි. නෑ. නේ? ඔයාටයි මටයි මේ පන්තිය කරගන්න. එහෙම නැත්නම් මේ විදුලිය කියන දේ. හරි? ඒ කියන්නේ විදුලිය කියන දේ නිෂ්පාදනය කරන්න පුළුවන් කම්බිදංගරයක් තුල චුම්බකයක් චලනය කිරීමෙන් කියලා ප්‍රථම වතාවට කිව්වේ මෙයා. ඉතින් මල් තියලා වඳින්න ඕනේ නැද්ද? හරි? ඒ කියන්නේ පුතේ මයිකල් ෆැරඩේ කිව්වා එයා හොයාගත්තා කම්බිදංගරයක් තුල චුම්බකයක් චලනය කරලා එහෙම නැත්නම් චුම්බකයක් ගාව කම්බිදංගරයක් චලනය කරලා විදුලිය නිපදවන්න පුළුවන් කියලා. ඉතින් ඒක මරුනේ පුතේ. අද ඔයාට ගෙදරට එන විදුලිය නිපදවන්නේ එහෙම. ගෙදරට එන විදුලිය නිපදවන්නේ එහෙම. right? එහෙනම් පුතේ මේක මාර වැඩක්. අර දෙහි ගෙඩියෙන් විදුලිය නිපදවනවා. එහෙම නැත්නම් මොකද්ද මේ අල ගෙඩියෙන් විදුලිය නිපදවනවා. ඊට වැඩිය මේක මරුනේ පුතේ. ඊට වැඩිය මේක මරු. right? එතකොට මේකෙන් අපිට අවශ්‍ය තරම් විදුලිය නිපදව ගන්න පුළුවන්. කම්බිදංගරේ කැරකෙන වේගයට අනුව විදුලිය වැඩි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් චුම්බකයේ කැරකෙන වේගයට අනුව විදුලිය වැඩි කර ගන්න පුළුවන්. ඉතින් පුතේ මයිකල් ෆැරඩේ මෙයාගේ නම මතක තියාගන්න. මයිකල් ෆැරඩේ. හරි. ඔය මයිකල් ෆැරඩේ ගැන පුතේ හරි අපූර්ව කතා තියෙනවා. හරි. මම හිතන්නේ ඔය ඕගලන්ගේ මට පොත මතක නෑ. හරි. සමහර දරුවෝ මට කිව්වා. හරි මේ 8 පන්තියේ හරි පොතේ තියෙනවා මයිකල් ෆැරඩේ ගැන ලස්සන යාගේ ජීවිත කතාව. හරිම දුප්පත් කෙනෙක් මෙයා. හරිම දුප්පත් කෙනෙක්. ඉතින් ටිකෙන් ටික උනන්දු වෙලා මේ විද්‍යාවට තියෙන උනන්දුව මත මෙයා පරීක්ෂණ කරලා මෙන්න මේ දේ හොයා ගන්නවා පුතේ. මොකද්ද හොයාගන්නේ? කම්බිදංගරයක් තුල චුම්බකයක් චලනය කළ විට එහි විදුලි ධාරාවක් හට ගන්නා බව පළමුව පරීක්ෂණ සිදු කරන ලද්දේ මයිකල් ෆැරඩේ නම් විද්‍යාඥයා විසින්. ඉතින් මාර වැදගත් කෙනෙක් පුතේ මෙයා. right? මාර වැදගත් කෙනෙක්. අද ඔයාට මට මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ මෙයා මේ විදුලිය නිෂ්පාදනය කරපු ක්‍රමය යොදාගෙන. හරි. මේ බලන්න කොහෙද තියෙන්නේ? කොත්මලේ වික්ටෝරියා රන්ටබේ රන්දෙනිකල ලක්ෂපාන නේ ජල පහරක් මගින් තලබඹරයක් කරකැවීමට සලස්වා ඊට විශාල ඩයිනමෝවක් සම්බන්ධ කිරීම. පුතේ මේ කොත්මලේ වික්ටෝරියා රන්ටබේ රන්දෙනිකල ලක්ෂපාන වගේ වතුර පාරකට තලබඹරයක්. හරි. අපි අර ජල රෝදයට වෙන නමක් ඉතින් ඔය. හරි. තලබඹරයක් කියලා කියන්නේ. තල වගේ තියෙන බඹරයක්. හරිනේ. තලබඹරයක් කරකැවීමට සලස්වා විශාල ඩයිනමෝවක් ඒකට සම්බන්ධ කරලා තියෙනවා. හරි. එතකොට ඒක කැරකිලා අන්න විදුලිය නිපද වෙනවා. ඊළඟ පුතේ මේ හම්බන්තොට සහ පුත්තලම තියෙනවානේ අපේ සුළං විදුලි බලාගාර දෙක. එහිදී කරන්නේ පුතේ සුළං පෙත්තක් ආධාරයෙන් ඩයිනමෝවක් කැරකීමට සලස්වනවා. විශාල සුළං පෙති ආධාරයෙන් ඩයිනමෝවක් කරවකන්න අපි සලස්වනවා. ඊළඟ පුතේ නොරොච්චෝලේ තියෙනවානේ අපේ ගල්ලංගුරු බලාගාරය. අපිට ලංකාවට දැනට තියෙන එකයිනේ ගල්ලංගුරු බලාගාර. එහිදී කරන්නේ පුතේ ගල්ලංගුරු දාලා ඉවරලා වතුර රත් කරනවා. වතුර රත් කරනවා. විශාල වතුර රත් කරනවා. ටැංකිය රත් කරනවා. රත් කරලා හුමාලය හදාගන්න. අන්න හුමාලයෙන් පුතේ හුමාලයෙන් මොකද්ද කරන්නේ? තලබඹරයක් කරවකනවා. මේ අර ජල රෝදේ කරක ගත්තේ ජලයෙන් වගේ හුමාලයෙන් ඒක කරවක ගන්න. අන්න හුමාලයෙන් තලබඹරයක් කැරකීමට සලස්වා ඒට ඩයිනමෝවක් සම්බන්ධ කරලා තියෙනවා. අන්න විදුලිය නිපද වෙන ක්‍රමය. ඊළඟ පුතේ අපේ ලංකාවට ගොඩක් විදුලිය නිෂ්පාදනය කරලා දෙන්න තැනක් තමයි මේ කැලණිතිස්ස බලාගාරය. කැලණිතිස්ස බලාගාරයේ වැඩ කරන්නේ පුතේ ඩීසල්. ඔව් අහන්න පුතේ. සර් අපි ඉන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරය ඉස්සරහමයි. නියමයිනේ. බලාගාරය බලන්න ගිහිල්ලා තියෙනවද පුතේ? යන්න දෙනවද? නෑ සර්. ඒක බලන්න බලන්න දෙන්නේ නැහනේ.
හරි හරි. එහෙනම් පුතාට ගොඩක් අත්දැකීම් ඇති මේ සම්බන්ධව. ඉතින් කොහොම හරි පුතේ ඔය කැලණිතිස්ස බලාගාරයේ ඒ ඩයිනමෝව කරකන්න එහෙම නැත්නම් ඒකේ තියෙන තලබඹරේ කරකන්න යොදා ගන්න පුතේ ඩීසල්. ඒ කියන්නේ පුතේ ඉන්ධන තමයි යොදාගන්නේ. එහෙනම් ඒකෙදි එන්ජිමක් මගින් ඩයිනමෝවක් කරකවන එක තමයි සිද්ධ කරන්නේ. මේ තියෙන ඉන්ධන මගින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර කැලණිතිස්ස බලාගාරය. ඉතින් ලංකාවට විශාල විදුලියක් ලබා දෙනවා කැලණිතිස්ස බලාගාරය විසින්. ඉතින් දැන් ගොඩක් දරුවෝ මම මේකත් මතක් කරන්නම්. දැන් ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා ලංකාවට වැඩි විදුලියක් නිෂ්පාදනය කරලා දෙන්නේ ජල විදුලියෙන් කියලා. වැරදි පුතේ. වැරදි. හරි. මේ කොත්මලේ රන්දනිකල රන්ටැඹේ ලක්ෂපාන ඕ වගේ නෙවෙයි. ඕකෙන් පුතේ ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 120යි ලබා දෙන්නේ. ඉතිරි 80ම දෙන්නේ පුතේ නොරොච්චෝලේ බලාගාරයෙන් සහ කැලණිතිස්ස බලාගාරයෙන්. විශේෂයෙන් මේ දෙක මතක තියාගන්න. හරි. අපි හිතන් ඉන්නවා අපි ජල විදුලියෙන් තමයි අපේ රට දුවන්නේ කියලා. වැරදි. හරි. කැලණිතිස්ස බලාගාරයෙන් සහ නොරොච්චෝලේ බලාගාරය තමයි ප්‍රධාන වශයෙන්. පුත්තලම සහ හම්බන්තොට තියෙන සුළං බලාගාරයෙන් නම් මහා විදුලියක් නිෂ්පාදනය කරන්නේ නැහැ. රයිට්? එතකොට දැන් ඔයා මේක මතක තියාගන්න. අපිට බෑ තෙල් නැතුම්, ඩීසල් නැතුම් අපිට බෑ රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගන්න. හරි? එහෙනම් අපි තව පොඩි ජල විදුලි බලාගාර ඇති කරලා අපි ඒ තත්ත්වෙන් අයින් වෙන්න ඕන. එතකොට තමයි රටක් වශයෙන් අපිට දියුණු වෙන්න පුළුවන් පුතේ. නේද? ඇයි? තෙල් නැති වුණොත් ඔන්න කරන්ට් එක නැහැ. එහෙම වෙන්න පුළුවන්. හරි? එහෙම වෙන්න පුළුවන්. රයිට්. ඉතින් පුතේ මේ විදියට ලංකාව තුල විවිධ බලාගාර ඉදි කරලා තියෙනවා දැනට. ඉතින් ඔය බලාගාර හදන්න විශේෂයෙන් මේ ජල විදුලි බලාගාර නිෂ්පාදනය කරන්න ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය නිෂ්පාදනය කරලා එහෙම කරන්න පුළුවන් කියලා ජල විදුලි බලාගාර හදන්න පුළුවන් කියලා කියපු ඉංජිනේරුවරයෙක් හිටියා. එයා තමයි මේ ඉන්නේ. එයාගේ නම තමයි පුතේ විමල සුරේන්ද්‍ර. විමල සුරේන්ද්‍ර කියන ඉංජිනේරුවා. ඉතින් මෙයා තමයි කිව්වේ ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ කියන්නේ විදුලිය නැති කාලේ මට හරියට අවුරුදු මතක නෑ. මම දන්නේ කවද්ද අවුරුදු කියලා හොයලා බලන්න ඕන අන්තර්ජාලය තුල. කෙසේ වෙතත් ලංකාව තුල විදුලිය තිබ්බේ නැති කාලේ ජල විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා ප්‍රථම වතාවට කියපු පුද්ගලයා තමයි මේ ඉන්නේ. මෙයාගේ නම පුතේ විමල සුරේන්ද්‍ර. නේ ඩීජේ විමල සුරේන්ද්‍ර. ඉතින් එයා ඒ කියපු එක අද ඇත්තක් වෙලා තියෙනවා. ඔව් ඇත්තටම අපි ජල විදුලිය නිෂ්පාදනය කරනවා. ඉතින් මෙයාට ගෞරවයක් විදිහට ලංකාවේ බලාගාරයක් මෙයාගේ නමින් නම් කරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ බලාගාරය. මේකට කියන්නේ ඩීජේ විමල සුරේන්ද්‍ර බලාගාරය කියලා. විමල සුරේන්ද්‍ර බලාගාරය කියලා තමයි මේකට කියන්නේ. රයිට්. ලෝකේ ඇතැම් රටවල දැන් අපේ රටේනේ මේ සෙට් එක තියෙන්නේ පුතේ. මොන සෙට් එකද? මේ ජල විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර, තාප විදුලි බලාගාර, ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන බලාගාර. ඔය සෙට් එක තමයි අපේ රටේ විදුලි නිෂ්පාදනයට දායක වෙන්නේ. ලෝකෙ වෙන රටවල් පුතේ විදුලි නිෂ්පාදනය කරනවා වෙන ක්‍රමවල. න්‍යෂ්ටික බලාගාර. ඔව් මේ බලන්නකෝ. දැන් මේ බලන්න විදුලි නිෂ්පාදනය කරනවා න්‍යෂ්ටික ශක්තිය යොදාගෙන. න්‍යෂ්ටික ශක්තිය යොදාගෙන න්‍යෂ්ටික බලාගාරයක් තමයි මේ තියෙන්නේ. මේ ජපානයේ තියෙන බලාගාරයක් මේක න්‍යෂ්ටික බලාගාර. රයිට්. ඊළඟට සූර්ය බලාගාර. සූර්ය බලාගාර. දැන් අපේ ඔය තියෙන සූර්ය බලාගාර තියෙන්නේ බලාගාරයක් නෑ. අපේ ලංකාවේ මට මතකයි ප්‍රවෘත්ති වලට එම් ගියා මේ ලොකු සැලසුමක් කරගෙන යනවා සූර්ය බලාගාරයක් හදන්න කියලා. ඔය මේ ලංකාවේ වියලි කලාපය තුල තාම මන් දන්නේ ඒක හැදිලාද නැද්ද කියලා. දැනට අපේ තියෙන ඉතින් වහලවල් වල පොඩි සූර්ය පැනල හයි කරගෙන අපි ඉන්නේ නේද? එහෙම නෙවෙයි. ලෝකේ තියෙනවා කෙලින්ම සූර්ය බලාගාර. සූර්ය බලාගාර. දැන් ඔයා හිතන්නකෝ දැන් ඔය මේ කොහෙද මේ කාන්තාර වගේ තියෙන ප්‍රදේශවලට වහින්නෙත් නෑ. අවුව නියමට තියෙන ප්‍රදේශ තියෙනවානේ. ආන්න ඒ වගේ තැන් වලට නියමයි විදුලි නිෂ්පාදනය කරන්න මේ වගේ සූර්ය බලාගාර. ඊළඟ පුතේ ඔයා දන්නවා මුහුදේ රළ යොදාගෙන. හතරවෙනි පාඩමේ අපි කතා කරා මේ ශක්ති ප්‍රභව යටතේනේ අර උදම් රළ නේ එහෙම යොදාගෙනනේ. එහෙනම් මුහුදේ රළ යොදාගෙන පුතේ විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් අපේ රටේ මේවා පාවිච්චි වෙන්නේ නැති වුණත් ලෝකේ වෙන රටවල් මේ ක්‍රම පාවිච්චි කරනවා විදුලි නිෂ්පාදනය සඳහා. මොකක්ද අහන්න බලන්න අපි ඉගෙන ගත්ත දේවල්. හරි අපි ප්‍රශ්න කරන්න ඕන. හරි. දැන් ඒකටයි මම දැන් මේ පාඩමට ගොඩක් දරුවෝ කැමති නෑ. රයිට්. ඒක නිසා මම මේකට ප්‍රශ්න ටිකක් වැඩිපුර දාලා මේ ටිකක් හෙමින් කරගෙන යනවා. රයිට්. දැන් ගොඩක් දරුවෝ ආස නෑ. හැබැයි ආස වෙන්න පුතේ මේක මම ලස්සනට ඔයාලට කියලා දෙන්න. හරි. දැන් ඔන්න අද ඉගෙන ගත්ත දේවල් වලින් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඔන්න බලන්නකෝ. අතීතයේදී මිනිස්ත්‍රමෙන් සිදු කළ බොහෝ කාර්යයන් පහසුවෙන් සිදු කර ගැනීමට වර්තමානයේදී විද්‍යුත් ශක්තිය භාවිතා වෙනවලු. ඒක ඇත්තද බොරුද? අපෝ ඒක ඇත්ත. එහෙනම් හරියක් දාන්න. හරි. ඊළඟට බලන්න.
විදුලිය නිපදවා ගැනීමට භාවිතා කළ හැක්කේ ඩයිනමෝව පමණි. ආය මේ ලෝකෙ විදුලිය නිපදවන්න පාවිච්චි කරන්න පුළුවන් ඩයිනමෝව විතරයි. වෙන මොකක්වත් බැරිලු. ඒ මොන බරුවක්ද ඒ? ඒ මොන බරුවක්ද? අපි දැක්කනේ විදුලිය නිපදවන්න විද්‍යුත් ප්‍රභ ඕන තරම් තියෙනවා. එහෙනම් මේක වැරදි. ඊළඟට යම් පුතේ බලන්න. ගැල්වනෝමීටරයේ භාවිතෙන් ඉතා කුඩා විදුලි ධාරාවක් වුවද හඳුනාගත හැක. දැක්කනේ අර ගැල්වනෝමීටරයේ රූපේ. ඒකෙන් පුළුවන් පුතේ චූටි විදුලියක් වුණා. පොඩි විදුලි ධාරාවක් වුණත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒකනේ අපි අර අල ගෙඩියට හරි දෙහි ගෙඩියට හරි ඒ චූටි නිපද වෙන චූටි විදුලිය මැනගන්න මොකද පාවිච්චි කරේ ගැල්වනෝමීටරේ. එහෙනම් පුතේ මේ ප්‍රකාශය හරි. දාන්න හරියක්. හරි. ඊළඟ මොකද පුතේ කියන්නේ? කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කිරීමෙන් විද්‍යුත් ධාරාවක් ජනනය කර ගැනීමට නොහැක. නොහැක කියලා තියෙන්නේ. ඈනේ හැක නේද පුතේ? හැකනේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. වැරදි. එතන කතාව තේරුම් ගන්න මොකද කියන්නේ බලන්න. කම්බි දඟරයක් තුල. මොන කම්බි දඟරයක් තියෙනවා. චුම්බකයක් චලනය කිරීමෙන් විද්‍යුත් ධාරාවක් ජනනය කරනවා කියලා කියන්නේ ඇති කරනවා. ඇති කරන්න පුළුවන්. නොහැක නෙමෙයි පුළුවන්. නේ? දැන් මයිකල් ෆැරඩි කිව්වේ ඕකනේ. ඕක ගැන මෙච්චර කල් කතා කරේ බලාගාරවල ඕක නෙවෙන්නේ. හරි? ඒක පුළුවන්. මෙතන ප්‍රකාශය නම් වැරදි. වැරදි. ඊළඟට යන්නම් පුතේ. ගලා යන ජලයේ ශක්තියෙන් තලබඹරයක් කරකවා. මේ ගලාගෙන යන ජලයෙන් ශක්තියෙන් තලබඹරයක් කරකවා ඊට සම්බන්ධ කරනවා ඩයිනමෝවක් ඒක ක්‍රියා කිරීමෙන් ජල විදුලිය බලාගාරයක විදුලිය ජනනය කරගත හැක. ඕනේ පුතේ නේ වතුර පාර එනවා ඒකට තලබඹරයක් සෙට් කරලා තියෙනවා තලබඹරේ ඩයිනමෝවකට සෙට් කරලා තියෙනවා අන්න ඩයිනමෝවෙන් විදුලිය නිපද වෙනවා. හරියට හරි. හරි. අපේ තාප විදුලි බලාගාරයේ පිහිටා ඇත්තේ හම්බන්තොටේ. තාප විදුලි බලාගාරයේ හම්බන්තොට නෙවෙයිනේ තියෙන්නේ. කොහෙද තියෙන්නේ? කැලණි තිස්ස නේ? right. නෑ තාප විදුලි බලාගාරයේ නේ. තාප විදුලි බලාගාරය. නොරොච්චෝලෙ සර්. නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයට නෙමෙයි කියන්නේ නේ. ගල්ලංගුරු බලාගාරයට නෙමෙයි කියන්නේ නේ. තාප විදුලි බලාගාරය නේ. ඉන්ධන මගින් ක්‍රියාත්මක වෙන එක තියෙනවා. කැලණි තිස්ස ජල විදුලි බලාගාර ගොඩක් තියෙනවා. හම්බන්තොටයි පුත්තලමයි සුළං විදුලි බලාගාර දෙක තියෙනවා. තාප විදුලි බලාගාරය කියලා කියන්නේ පුතේ නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයට. එහෙනම් මේක වැරදි. හම්බන්තොට නෙවෙයි තියෙන්නේ. හම්බන්තොට තියෙන සුළං විදුලි බලාගාරයක් නම්. හරි. right. ඉතින් එහෙනම් ඔන්න ඔය විදිහටයි එන්නේ